ස්ථාවර තැන්පතු සඳහා HDFC බැංකුවෙන් දැන් ඉහළම පොලියක්. තැන්පතු මුදල අනුව විශේෂ පොලි අනුපාත. ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබට ස්ථාවර තැන්පතු සඳහා සුවිශේෂ අමතර පොලියක්. විස්තර සඳහා අමතන්න 0.18 800 නොමැතිනම් පිවිසෙන්න ළඟමැති HDFC බැංකු ශාඛාවට. HDFC බැංකුව ඔබගේ නිවසේ බැංකුව. ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවකින්. දැන් ඔබේ ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය HDFC බැංකුවෙන්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. මෙරට පැතිරෙන ඩෙල්ටා විකෘති ප්‍රභේද 3ක් හඳුනා ගැනේ. වර්තමානයේ සිදුවන කොවිඩ් මරණවලට ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය වගකිව යුතුයයි ප්‍රකාශයක්. ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයන් 61 දෙනෙකු ගෙන්වා ගැනීමට පියවර. PCR පරීක්ෂණවලට යොමු වන අය ප්‍රතිඵල ලැබෙන තෙක් නිවසේ සිටීම අනිවාර්ය බව සෞඛ්‍ය අංශය කියයි. චීන සංවර්ධන බැංකුවෙන් මෙරටට රුපියල් බිලියන 61කට වැඩි මුදලක්. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කොන්දේසි විරහිතව ක්‍රියා කරන්නයි ජනමාධ්‍ය ඇමතිගෙන් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට උපදෙස්. තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට සතියක් වැසේ. දෙමළ ස්වදේශී සේවය ඔස්සේ විකාශය වන මුස්ලිම් සේවා වැඩසටහන් හෙට සිට සාමාන්‍ය පරිදි. ඇෆ්ගනිස්තානයේ හිටපු රජයේ සේවකයන්ට තලේවාන් සංවිධානයෙන් පොදු සමාවක්. මලයාසියාවේ අගමැති ඉල්ලා අස්වීමත් සමග දේශපාලන අර්බුදයක්. ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් තරඟ සඳහා තලේවාන්වරුන්ගෙන් බලපෑමක් නැතැයි එරට ක්‍රිකට් සභාපති කියයි. මෙරට පැතිර යන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද 3ක් හඳුනාගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. මේට පෙර හඳුනාගත් ප්‍රභේදයන්ට වඩා මෙම ප්‍රභේද 60-70 අතර වේගයකින් පැතිර යන බව ඔහු පාර්ලිමේන්තුවේදී කීවේය. විපක්ෂය සෑම විටම දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරයි. සංචරණ සීමා පැනවීමේදී එය උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට යයි පවසන ඔවුන් එය ඉවත් කළ පසු කොරෝනා ව්‍යාප්ත කිරීමට නිසි පියවර නොගන්නා බවට චෝදනා කරන බව ඒ මහතා කීවේය. අද වෙනකොට ඩෙල්ටා ප්‍රභේදය තමයි මූලික වශයෙන් අපේ රට තුළ පැතිරීම දක්නට ලැබෙන්නේ. ඒ පිළිබඳව පර්යේෂකයන් තහවුරු කරලා තියෙනවා. එය මීට පෙර තිබුණු ප්‍රභේදයන්ට වැඩිය 60-70 අතර ප්‍රමාණයක් වේගයෙන් පැතිරෙන, ඒ වගේම රෝග ලක්ෂණ ඉහළ ප්‍රමාණයක් මතු කරන, ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ නංවන ආකාරයේ ප්‍රභේදයක් COVID-19 රෝගය ඇති කරන මේ ඩෙල්ටා ප්‍රභේදය. ඒ වගේම මේ වෙනකොට පර්යේෂකයන් මූලික වශයෙන් අනාවරණය කරගෙන තියෙනවා ලංකාවේ පැතිරෙන ඩෙල්ටා වෛරසයේ තවත් විකෘත කිහිපයක් ඇති වෙලා තියෙනවා කියලා ගරු නියෝජකාරක සභාපතිතුමනි, ප්‍රධාන විකෘත 3ක් පිළිබඳව මේ වෙනකොට අප දැනුවත් වෙලා තියෙනවා. SA222V, SA701S සහ SA1078S9 හඳුන්වන ස්පයික් මියුටේෂන්, එහෙම නැත්නම් ස්පයික් ප්‍රෝටීනය ඇතිවීම සඳහා හේතු වෙන ඒ ජානකේතයන්හි යම්කිසි වෙනසක් අපේ රටේ තියෙන ඩෙල්ටා ප්‍රභේදය තුල මේ වෙනකොට මූලික වශයෙන් අනාවරණය කරගෙන තියෙනවා. එය ඇතැම් විට මේ රෝගය පැතිර යාම ඉහළ වීම සඳහා එක හේතුවක් වෙන්නත් ඉඩ තියෙනවා. COVID-19 විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ පිළිබඳ විවාදයට එක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ
රෝගීන් සඳහා රෝහල මෙන්ම අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති බවයි. නිරෝධායනයකට ලක්වන පවුලකට රුපියල් 10,000ක සහන මල්ලක් ලබා දෙන බවද ඔහු කීවේය. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරී අතින් ඒ ප්‍රායෝගික ගැටලුවක් විසින් වෙච්ච දෙයක් මිසක් රජය විසින් යට ගන්න හදපු දෙයක් නෙමෙයි. නැත්නම් මේක වැරදි අර්ථකථනයක් රටට යන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඒ කාරණා සම්බන්ධ කරගෙන මේක යාවත් කාලීන කරයින් පස්සේ ඒ සම්බන්ධව පැහැදිලි කාරණාවක් ඉදිරිපත් වුණා. මේ පැහැදිලි කිරීම තමයි සෞඛ්‍ය අංශ වලින් අපිට ලබා දුන්නේ. ඒ නිසා මේ හමුදාවේ නිලධාරියෙක් මැදිහත් වෙලා දත් එක්ක අහු කරනවා කියන කාරණාව සම්පූර්ණ වැරදි. ඒ සමහරවිට බුද්ධි අංශ මැදිහත් වෙලා මොකද එක අවස්ථාවක මම අතේ කොවිඩ් කමිටුවට යන්න නිසා මම දන්නවා දීපු දත්තවල බලපුවාම ඊට මාස ගානකට ඉස්සෙල්ලා මැරිච්චාගේ ලේඛන තිබුණා. ඒ නිසා බුද්ධි අංශ ඇරලා මේ සම්බන්ධව තොරතුරු ලබා ගන්නවා. මොකද දත්ත වැරදි වුණොත් අපිට අපේ සැලසුම් ක්‍රියාත්මක කරන්න බැරි වෙන නිසා. මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුදල් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශිෂ්ටාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. පනත් කෙටුම්පතේ සියලුම විධිවිධාන ශිෂ්ටාධිකරණය මගින් පරීක්ෂා කර ඇත. එහි වගන්ති 12ක සංශෝධනද 17 වන වගන්තිය මුළුමනින්ම ඉවත් කිරීමද සිදුවන්නේ නම් පනත් කෙටුම්පත හෝ පනත් කෙටුම්පතේ වගන්ති කිසිවකට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැටලුවක් ඇති නොවේ. පනත් කෙටුම්පතේ අදාළ වගන්ති සංශෝධනය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් පනත් කෙටුම්පත සම්මත කළ හැකිය. මෙරටේ යම් අයෙකු කොරෝනා හේතුවෙන් මේ යන්නේ නම් ඊට වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජනබලවේගයයි රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසයි. විවිධ කණ්ඩායම් උද්ඝෝෂණ සඳහා කැඳ වූයේ මොවුන්ය. එහිදී දැඩි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය විය. වත්මන් විපක්ෂය බලයේ සිටියේ නම් දැන් රට විශාලා මහනුවරක් යයි ඔහු පෙන්වා දෙයි. ඔවුන්ගේ රාජ්‍ය සමයේ අක්‍රමිකතා බුද්ධ්‍යංශ බිඳ වැටවීම් වංචා රැසක් දැන් හෙළි වී තිබේ. වත්මන් රජයේ සංවර්ධන කටයුතු මෙන්ම ජනතාවගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන්ද වග කියන බව ඒ මහතා කියා සිටී. මේ රටේ මේ වන විට කොරෝනා උදුර මර්ධනය කරන්න රජය ගත් උත්සාහයන් මේ රටේ මහජන විරෝධතා නිර්මාණය කරලා ජනතාවට පාරට බස්සලා සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරලා සංචරණ සීමා කඩලා බිඳලා දාලා මේ රටේ අහිංසක ජනතාව කොරෝනා උදුරට පත් කරන්නට මහා බරපතල අවිචාරමත් ක්‍රියාකාරකමක් විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ කරා. ඒ හින්දාද මේ රටේ ජනතාව කොරෝනා උදුරට ගොදුරු වෙලා තියෙන යම් කොටසකින් කවුරු හරි තැනක මිය යනවනම් ඒකේ ප්‍රධාන වගකීම්ෙක් තමයි විත්තිකාරයෙක් තමයි මේ රටේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජනබලවේගය කියන එක අපිට කියන්න ඕන කමක් තියෙනවා. සත්‍ය ඒකයි. ඇෆ්ගනිස්තානයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 61 දෙනා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රියා කරන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. එරට සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ලැයිස්තුවක් දැන් සකස් කරමින් පවතී. ඔවුන්ගේ රැකියාවලට යම් බලපෑමක් එල්ල වී ඇද්දැයි සොයා බලමින් සිටින බව එම අමාත්‍යාංශයේ ලේකම් අඩ්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි. 61 දෙනෙක් පමණ පිරිසක් ඉන්නවා. ඔවුන්ගෙන් 3 දෙනෙක් මේ වන විටත් එක්සත් රාජධානිය බලා ගමන් කර තිබෙනවා. ඒ වගේම 5 දෙනෙක් කටාර් රාජ්‍ය කරා ගමන් කර තිබෙනවා. අනිකුත් අයව ඇෆ්ගනිස්තානයෙන් පිටතට ගැනීම සඳහා අපි ඇමරිකාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය වැනි මිත්‍ර රටවලින් ඉල්ලීමක් කරලා තිබෙනවා. ඔවුන්ගේ පිරිස් මුදවා ගන්නා අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයනුත් ඔවුන්ගේ ඒ ප්‍රදේශවලට රැගෙන ගොස් එතනින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන්නයි කියලා. උනහෝ වෙනයම් රෝගී තත්වයක් නිසා PCR පරීක්ෂණවලට යොමු වන පුද්ගලයන් ප්‍රතිඵල ලැබෙන තෙක් නිවස තුළ ආරක්ෂිතව සිටින්නයි සෞඛ්‍ය අංශය ඉල්ලීමක් කරයි. වර්තමානයේදී බොහෝ පිරිසක් තමන්ට කොරෝනා ඇතැයි සැකසිතා PCR පරීක්ෂණ සඳහා යොමු වෙති. යම් හේකින් ඔවුන්ට රෝගය තිබුණහොත් එය අනිකුත් අයට පැතිරීම සිදුවිය හැකිය. කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට අහඹු PCR පරීක්ෂණ ස්ථාන කිහිපයකදී සිදු කරනු ලැබේ. තමන්ට රෝගය ඇතැයි සැක කරන්නේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරහා කොළඹ සිදු කරන ස්ථානයකට යොමු විය හැකිය. චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකාව රුපියල් බිලියන 61කට වැඩි මුල්‍ය ගිවිසුමකට එළඹෙයි. මෙරට COVID-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමට සහ ආර්ථික පුනර්ජීවනය
මුල්‍ය ස්ථාවර භාවය වෙනුවෙන් මෙම මුද්‍ර ලබා දෙන බව චීන සංවර්ධන බැංකුව සඳහන් කරයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් ඔබේ ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය HDFC බැංකුවෙන්. අමතන්න 0.71 800 999. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලාපෙරුම් මහතා අද ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු විය. එම මාධ්‍ය ආයතනවල වත්මන් ක්‍රියාකාරීත්වය, ප්‍රගතිය, මුල්‍ය තත්ත්වය සහ ගැටලු විමර්ශනය කළ ඇමතිවරයා යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන්නේය. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කොන්දේසි විරහිතව ක්‍රියා කළ යුතුය. හිටපු අමාත්‍යවරයාද අධ්‍යාපන කටයුතු ජනගත කිරීම වෙනුවෙන් නව නාලිකා අරඹා පුළුල් වැඩ කොටසක් ඉටු කර තිබේ. එය ඉදිරියටත් සාර්ථක කර ගැනීමට අවශ්‍ය දායකත්වය ලබා දෙන බව අලහප්පෙරුම මහතා සඳහන් කළේය. ලබන සතියේ සිට එක් රාජ්‍ය මාධ්‍ය ආයතනවල නිලධාරීන් වෙන වෙනම හමු වී ඉදිරි වැඩ සැලසුම් කිරීම ඇමතිවරයාගේ අපේක්ෂාවයි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා ඇතුළු නිලධාරීහුද මෙම අවස්ථාවට එක් වූහ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කාර්ය මණ්ඩලය ආරක්ෂක අංශවලට අයත් සහ එහි ජනමාධ්‍යවේදීන්ට අද පෙරවරුවේ අහඹු ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කර තිබේ. එහිදී 275 දෙනෙකු පරීක්ෂා කර ඇත. ඉන් 12 දෙනෙකුට කොවිඩ් වෛරසය ශරීරගත වී තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම දැන් සිදු කෙරේ. ආසාදිතයන් සිටි අංශ විස බීජහරණය කර ඇත. හෙට සිට නැවත දැනුම් දෙනතුරු අවම කාර්ය මණ්ඩලයක් සහිතව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට තීරණය කර ඇත. දෙමළ ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වන මුස්ලිම් සේවා වැඩසටහන් හෙට සිට සාමාන්‍ය ලෙස පෙර පරිදි අදාළ තරංගමාලා ඔස්සේ විසිරුවා හැරේ. අද රාත්‍රී පමණක් 8 සිට 9 දක්වා මුස්ලිම් සේවා වැඩසටහන් විෂන් FM නාලිකාව ඔස්සේ ප්‍රචාරය කෙරේ. හෙට සිට විෂන් FM නව අධ්‍යාපන නාලිකාව කොළඹින් 107.3, යටියන්තුරින් 107.5, කරගහතැනින් 97.4, හුන්නස්ගිරියෙන් 97.4, රාදැල්ලෙන් 102.1, දෙනියායෙන් 104.7, හපුතලෙන් 90.1 සහ කොකාවිල් 89.8 ඔස්සේ විකාශය කෙරේ. සූරියවැව ප්‍රදේශයේදී පොලිසිය සමග ඇති වූ වෙඩිහුවමාරුවකින් 2 දෙනෙකු මිය ගොස් තිබේ. පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය වෙඩි ප්‍රහාර එල්ල කර ඇත. එහිදී පොලිසියද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ. පොලිස් නිලධාරීන් පැමිණි ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීම නිසා නිලධාරියෙකුද තුවාල ලබා ඇත. කොරෝනා හේතුවෙන් නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි ආනමඩුව මැරුම්ගොඩ ප්‍රදේශයේ දැරියක් හුමාලි ඇල්ලීමට ගිය අවස්ථාවේ උණු ජලය සිරුරට වැටි පිලිසී ඇත. දසහැවිරිදි දැරිය සහ මව නිවසේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. තුවාල ලැබූ දැරිය ආනමඩුව රෝහලට ඇතුළත් කර ඇත. කොවිඩ් හේතුවෙන් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට දින 7ක් වසා තබනු ලැබේ. සිදු කළ පරීක්ෂණවලදී එම මධ්‍යස්ථානයේ වෙළඳ සැල් 15කින් කොවිඩ් ආසාදිතයන් හමු වී ඇත. එහි ආරක්ෂක නිලධාරීන් 2 දෙනෙකුටද කොවිඩ් ආසාදනය වී තිබේ. මිනිපේ වාරි ව්‍යාපාරයේ අනවසර ඉදිකිරීම් වලට එරෙහිව නඩු පවරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි. අදාළ ස්ථානය ඉවත් කරන්නයි ඔහු මිනිපේ වාරි මාර්ග ඉංජිනේරුවරයාට උපදෙස් දී ඇත. අනවසර ඉදිකිරීම් රජ ඉඩමක සිදු වී ඇතනම් මේ සඳහා පියවර ගැනේ. දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව මේ පිළිබඳව පෙන්වා දීමෙන් පසු දිස්ත්‍රික් ලේකම්වරයා අදාළ තීරණය ගෙන ඇත. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කරයි. සිවැනි කුඹල් පෙරහැරේ සදහතුක කරඬුව ඊයේ වැඩම කරනු ලැබුවේ රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්තියා විසිනි. මේ ළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන්
SMS එකකින්. රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතුරුතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් ආවරණය වන පරිදි තුන්වැනි කොවිඩ් මාත්‍රාවක් ලබා දීමේ අවශ්‍යතාව පවතින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී. එන්නත් මාත්‍රා දෙකම ලබා සිටින අය පවා කොවිඩ් වසංගතයේ ගොදුරක් බවට පත්වෙමින් සිටිති. සෞඛ්‍ය සේවකයන් අතර මෙය වඩාත් පැතිරී ගියහොත් සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවයට මෙය බලපානු ඇත. එන්නත් කරණය මගින් දැනට ඇති කර තිබෙන ප්‍රතිශක්තිකරණය මගහැර යාමට සමත් දරුණු කොවිඩ් වෛරස් ප්‍රභේදයක් ඇති වුවහොත් එය ප්‍රබල තර්ජනයකි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. වත්තල මාබෝල හුණුපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා ජල සැපීමත් හිටුවෙයි. වත්තල හැඳල ඇලකන්ද අල්විස්ටවුම වැලිකඩමුල්ල කෙරවල පිටිය මාබෝල හුණුපිටිය වෙඩිකන්ද වේවැල්දුව ප්‍රංශවත්ත කිරිමත්ගොඩ නවපාර පාදනිය තුඩුව පාර දළුපිටිය පාර සහ අක්බාර පාලම යන ප්‍රදේශවලට මෙහිදී ජල සැපීම අත්හිටුවෙයි. විදෙස් පුවත් ඇෆ්ගනිස්තානයේ හිටපු රජයේ නිලධාරීන්ට පොදු සමාවක් ලබා දීමට එරට බලය අල්ලාගත් තලිබාන් සංවිධානය තීරණය කර තිබේ. අද පෙරවරුවේදී කාබුල් අගනුවරට තලිබාන් සංවිධානයට අනුබද්ධ තවත් සටන්කාමී සංවිධාන කිහිපයක් ඇතුළු විය. IS, ජයිසි මොහමඩ් සහ ලක්ෂ්කාර් ටයිබා යන සංවිධාන ඒ අතර වෙයි. මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කින් මෙම අර්බුදය සම්බන්ධයෙන් පාකිස්තාන විදේශ අමාත්‍යවරයා ෂා මෙහමුද් කුරේෂි මහතා සමග සාකච්ඡා කළේය. ඇෆ්ගනිස්තානයේ සිට ඉන්දිය ජාතිකයන් 120 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද ගුජරාට් ජම්නගර ගුවන් තොටුපළට ළඟා විය. ජගත් සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ වත්මන් සභාපතිත්වයේ දරන්නේ ඉන්දියාවයි. එහි ඉදිරි සභාවාරවලදී ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දිය විදේශ ඇමති එස් ජයශංකර් මහතා කිව්වේය. ඇෆ්ගනිස්තාන පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ නම් ඒ පිළිබඳව සෑම දෙනාම සැලකිලිමත් විය යුතු බව ඉන්දියාව කියා සිටී. තලිබාන් වරුන්ට BA පලා යන පිරිස් සම්බන්ධයෙන් රූපවාහිනී දර්ශන නිරන්තර විකාශය කරන බැවින් රජයට පක්ෂපාතීව සිටි විශාල පිරිසක් තම අනාගතය ගැන බියෙන් සිටිති. ඒ අතරම ඉන්දියාව එවැනි බියට පත් ජනතාව වෙනුවෙන් වීසා නිකුත් කිරීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබේ. සුළු පිරිසකට එහිදී රැකවරණය ලැබෙනු ඇත. නවසීලන්තයේ දින 3ක් සම්පූර්ණයෙන්ම අගුල දැමීමට එරට අගමැති ජසින්තා ආඩෙන් මහත්මිය අද තීරණය කළාය. අද මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මකයි. ඩෙල්ටා ප්‍රභේදයේ සෑදුණු අයෙකු නවසීලන්තයෙන් වාර්තා වීම මීට හේතුවයි. කොවිඩ් ආසාදිතයෙකු එරටින් වාර්තා වූයේ මාස 6කට පමණ පසුවයි. ඇය මාධ්‍ය හමුවකට එක්වීමෙන් පැවසුවේ රටක් ලෙස නැවතත් අප මෙම සටනට මුහුණ දිය යුතු බවයි. ඕක්ලන්ඩ් නගරයෙන් ආසාදිතයා හමු වී තිබේ. එම නගරය සතියක් වසා දැමේ. ඕක්ලන්ඩ්හි සියලු වැසියන්ට කොවිඩ් පරීක්ෂාව සිදු කිරීමට නියමිතයි. නවසීලන්තයේ ජනතාවගෙන් 20%කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත. මැලේසියාවේ අගමැතිවරයා වූ මුහුදින් යාසින් සිය දුරෙන් ඉල්ලාස්වීමත් සමග එරට අල් සුල්තාන් අබ්දුල්ලා රජු රටේ සියලු දේශපාලන පක්ෂවල නායකයන් අද හමුවීමට නියමිතයි. අලුත් අගමැතිවරයෙකු සොයා ගැනීම ප්‍රධාන අපේක්ෂාව වී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැතිවීම නිසා අගමැතිවරයා ඉල්ලාස් විය. ඔහු අගමැතිදුරේ ක්‍රියා කළේ මාස 17කි. අඩුම කාලයක් බලයේ සිටි මැලේසියානු අගමැතිවරයා වන්නේ ඔහුය.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා ඉක්මන් මහමැතිවරණයක් පැවැත්වීම රජතුමා ප්‍රතික්ෂේප කර ඇත. එබැවින් පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂවල එකඟතාවයකින් නව අගමැතිවරයෙකු පත් කර ගැනීම අරමුණයි. හිටපු අගමැතිවරයෙකු වූ මහතීර් මොහමඩ් මහතාගේ පුත්‍රයා වන මොක්‍රීස් මහතීර් මහතාද මෙම සාකච්ඡාවට එක්වීමට නියමිතයි. ඔහුද දේශපාලන පක්ෂ නායකයෙකි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මොහොතින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ඇරඹුණා. අගෝස්තු 31 දක්වා ඔබේ බිල්පත්‍ර වටිනා තෑගි මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පෙර පාසල් 81ක් සංවර්ධනය කෙරේ. ඒ සඳහා පුනරාවර්තන අරමුදලින් රුපියල් කෝටි 6ක් වෙන් කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පියවරගෙන ඇත. සෙල්ලම් මිදුල සැකසීම, ආරක්ෂිත වැට ඉදි කිරීම, විදුලිය හා ජලය ලබා දීම, එලිමහන් වේදිකාවක් සකස් කිරීම හා ගොඩනැගිලි අලුත් වැඩියාව සිදු කෙරේ. මෙම අඩුපාඩු පිළිබඳව පෙර පාසල් ගුරුවරුන් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දැනුවත් කිරීමෙන් පසු එම ගැටලු විසඳීමට පියවර ගැනින. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මොහොතින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ඇරඹුණා. අගෝස්තු 31 දක්වා ඔබේ බිල්පත්‍ර වටිනා තෑගි මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. ක්‍රීඩා පුවත්. තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය සියදර ගැනීමත් සමග එරට ක්‍රීඩා රැසකම අනාගතයේ අවිනිශ්චිත වී තිබේ. මීට පෙර වාර්තා වී ඇති කරුණු අනුව තාලිබාන්වරුන් දැඩි හිංසාවාදී පාලනයක් ඇති කරන කණ්ඩායමකි. විශේෂයෙන් කාන්තාවන් සඳහා ඔවුන් දැඩි නීති රෙගුලාසි ක්‍රියාත්මක කරයි. පසුගිය කාලයේ ඔවුන් ක්‍රිකට් පාපන්දු වැනි ක්‍රීඩාවලින් ඉදිරියට පැමිණියේය. එරට ක්‍රිකට් කණ්ඩායම පන්දු 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟවලට සුදුසුකම් ලැබූ හොඳම කණ්ඩායම් 8 අතරට ඇතුළත් වෙයි. ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයටද එහි මූලික තරඟ සඳහා සහභාගී වීමට සිදු වී තිබේ. එමෙන්ම ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායම වයස අවුරුදු 19න් පහළ ලෝක ක්‍රිකට් ශූරතාවයේද ජයගත්තේය. ලෝක පාපන්දු ක්‍රීඩාවේ ඔවුන් සිටින්නේ 150 වන ස්ථානයේය. එහි ශ්‍රී ලංකාව සිටින්නේ 206 වන ස්ථානයේය. මාලදිවෙන නේපාලය පාකිස්තානය ඇෆ්ගනිස්තානයට වඩා විශාල ලෙස පසුපසින් සිටි. එරට කාන්තා පාපන්දු වොලිබෝල් පිහිනුම් හා ක්‍රිකට් කණ්ඩායම්ද බිහි වී ඇතත් ඔවුන්ගේ ඉදිරි ක්‍රීඩා අනාගතය තවදුරටත් පැහැදිලි නොමැත. සියලු ක්‍රීඩාංගන දැන් තාලිබාන්වරුන්ගේ පාලනයට නතු වී තිබේ. ක්‍රිකට් ක්‍රීඩකයන් වන රෂීඩ් ඛාන්, මුජිබුර් රහ්මාන් සහ මොහමඩ් නබී එරටින් බිහි වී ඇති සුපිරි ක්‍රිකට් තරුය. ඔවුන් එංගලන්තයේ පැවැත්වෙන 20 The 100 තරඟාවලියටද එක්ව සිටිති. ඊට එක්ව සිටින අංක 20 පන්දු යවන්නා වන රෂීඩ් ඛාන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව දැනට රට පත්ව ඇති විපතින් බේරා දෙන ලෙස ඔහු ඉල්ලා සිටි. තම රටේ අහිංසක දරුවන් කාන්තාවන් දහස් ගණනක් දිනපතා මේ යමින් සිටින බව ඔහු සඳහන් කරයි. රටට සාමය උදා කිරීමට නම් ජාත්‍යන්තරය තම රට වෙනුවෙන් එක්විය යුතු බව ඔහු කියා සිටි. මෙම තත්ත්වය යටතේ ඇෆ්ගනිස්තානයට ඉදිරි ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීම අවිනිශ්චිත වී තිබේ. එංගලන්ත හිටපු ක්‍රිකට් නායක කෙවින් පීටර්සන් සඳහන් කළේ තම රටේ දැන් සිටින ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් තිදෙනා දැඩි පීඩනයකින් පසුවන බවයි. කෙසේවත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී අසීඩ් ෂින්වාරි සඳහන් කළේ තාලිබාන්වරුන් ක්‍රිකට් ක්‍රීඩාවට බලවත් කැමැත්තෙන් සිටින පිරිසක් බවයි. කාබුල් නුවර සිටින ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ පවුල්වල අය ආරක්ෂිතව සිටින බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේදී තව නොබෝ දිනකින් ආරම්භ වෙන පාකිස්තානයත් ඇෆ්ගනිස්තානයත් අතර 20 තරඟාවලියටද තම කණ්ඩායම ක්‍රීඩා කරනු ඇතැයි ඔහු අවධාරණය කරයි. අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය කෙන්යාවේ නයිරෝබිහිදී අද ආරම්භේ. ක්‍රීඩකාවෝ දහසක් පමණ ඊට සහභාගී වෙති. ආරම්භක උත්සවය අද පැවැත්වෙන අතර තරඟ ආරම්භෙන්නේ හෙට සිටයි. ශ්‍රී ලංකාවෙන් 7 දෙනෙකු එම ක්‍රීඩා උළෙල නියෝජනය කරති. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. අපනයනවලදී ශ්‍රී ලංකාවේ අනාගතය සාර්ථකත්වය සුවිශේෂී නිෂ්පාදන උපාය මාර්ග මත පදනම් වනු ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ්ද මැල් මහතා පවසයි. කෙසේ වුවත් අපනයනය සඳහා කාර්මික නිෂ්පාදනවලදී මහා පරිමාණ ආර්ථිකයක් ශ්‍රී ලංකාවට ඉක්මනින් සපුරා ගැනීමට නොහැකි වනු ඇත. බංග්ලාදේශයේ මෑතකදී විශාල දියුණුවක් ලබා තිබේ. එහෙත් එය විශාල රටකි. ඇඟලුම් කම්හල් 6000කට වැඩි සංඛ්‍යාවක් තිබේ. ශ්‍රී ලංකාවේ ඇත්තේ ඇඟලුම් කම්හල් 200කට ආසන්න සංඛ්‍යාවකි. කාබනික නිෂ්පාදන අපනයන වෙළඳපොලේ ශ්‍රී ලංකාවට හොඳ තැනක් ඇතැයි ඔහු පෙන්වා දෙයි. මෙරට කුළුබඩු සඳහා ජාත්‍යන්තර වෙළඳ නාමයක් හඳුන්වා දීම අපනයන සංවර්ධන මණ්ඩලයේ මීළඟ අරමුණයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. වලව මහවැලි කලාපයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ යලකන්නේ වියස්වැන්න නෙලා ගැනීමෙන් පසු කුඹුරු ආයවල කෙටි කාලීන ආර්ථික වගාවක් ලෙස මුං වගා කර ඇත. කුඹුරු අක්කර 18,000ක පමණ එසේ ඉපනැල්ලේ මුං වගාව සිදු කර තිබේ. කෙටි කාලීන දේශීය කාබනික වගාවක් ලෙස මුං වගාවෙන් ගොවි ජනතාවට අමතර ආදායමක් ලැබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි කර්මාධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහතා පවසයි. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගියින් වගේ. හරි ගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසී ඇති විය හැකිය. ඌව පළාතේත් අම්පාර මඩකලපුව වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසුරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා වැඩි විය හැක.
කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. මෙරට පැතිරෙන ඩෙල්ටා විකෘති ප්‍රභේද 3ක් හඳුනා ගැනේ. වර්තමානයේ සිදුවන කොවිඩ් මරණවලට ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගයේ වගකිව යුතුයයි ප්‍රකාශයක්. ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයන් 61 දිනක ගෙන්වා ගැනීමට පියවර. PCR පරීක්ෂණවලට යොමු වන අය ප්‍රතිඵල ලැබෙන තෙක් නිවසේ සිටීම අනිවාර්ය බව සෞඛ්‍ය අංශය කියයි. චීන සංවර්ධන බැංකුවෙන් මෙරටට රුපියල් බිලියන 61කට වැඩි මුදලක්. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කොන්දේසි විරහිතව ක්‍රියා කරන්නයි ජනමාධ්‍ය ඇමතිගෙන් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට උපදෙස්. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට සතියක් වැසේ. දෙමළ ස්වදේශීය සේවයේ විකාශය වන මුස්ලිම් සේවා වැඩසටහන් හෙට සිට සාමාන්‍ය පරිදි. ඇෆ්ගනිස්තානයේ හිටපු රජයේ සේවකයන්ට තලිබාන් සංවිධානයෙන් පොදු සමාවක්. මලයාසියාවේ අගමැති ඉල්ලාස්වීමත් සමග දේශපාලන අර්බුදයක්. ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් තරඟ සඳහා තලිබාන් වරුන්ගෙන් බලපෑමක් නැතැයි එරට ක්‍රිකට් සභාපති කියයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.